නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහවත් පින්වතුනි, අදත් අපි මේ සුපින්බර අරුණෝදේ සූදානම් වෙන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු බණ පද අහන්න. මේ ධර්මයේ තුලින් තමයි පින්වතුනි අපි හැමදෙනාට ජීවිතවල යම් ආරක්ෂාවක් රැකවරණයක් සලසා ගන්න තියෙන්නේ. ඒ සලසාගත යුතු ආරක්ෂා රැකවරණ අතරේ අපිට ගොඩාක් වරදින්න පුළුවන් තැනක් ගැන අද මේ ධර්මයෙන් සිහි කරන්න මා කල්පනා කළා. ඒ තමයි අනුන්ගේ පව්වලට හූ මිටි තියන්න එපා. අනුන්ගේ පව්වලට හූ මිටි තියනවා කියන එක හරියට මේ ජීවිතවල වෙන දෙයක්. අනිත් කෙනෙකුත් එක්ක තියෙන හිතවත්කමට ඒ කෙනාගේ හිතරි දේවි කියලා ඕන පව්කමකට හූ මිටි තියනවා කියන එක අපේ අතින් සිද්ධ වෙන්න පුළුවන් මහා බරපතල වැරද්දක්. ඒක සංසාර ගමනට ගොඩාක් බලපානවා. ඒක හොඳට තේරෙන පුවතක් අද අපි මේ උතුම් ධර්මයෙන් ඉගෙන ගන්නවා. ඉතින් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පෙරම තමන්ගේ හිත ඇතුලේ හොඳ අදහසක් ඇති කරගන්න. මං හිතවත්කම නිසා අනිත් අයගේ පව්වලට හූ මිටි තියන්නේ. ආන්ගේ හිත හොඳට තමා තුළ පිහිටුවාගෙන තියාගන්න. එතකොට එහෙම අවස්ථාවක් යෙදුනත් ඕක මතක් වෙයි. ඕක මතක් වුණොත් ආරක්ෂා වෙන්න පුළුවන් වෙයි. අද මේ දේශනාවට දායකත්ව දරන්නේ අංක 37න් ඒ විහාරමුල්ල පාර මොනරාගල කියන ලිපිනේ පදිංචි පින්වත් සුජිත් රවීන්ද්‍ර විජේවීර මහත්මයා, ඒ පවුලේ සහෝදර සහෝදරියන් පිරිස සහ මුණුපුරු මිනිපිරියන් පිරිස මේ සෑම සියලු දෙනා ඒක රාශී වෙලා මේ පින්කමේ ප්‍රධාන අරමුණ තමයි අද දවසේ මිය පරලෝ ගොස් වසර 5ක් සම්පූර්ණ වන පින්වත් ජස්ටින් කෝට් විජේවීර පියාණන්ට පරලෝ ජීවිතයේ සැපේ පිණිස මේ සියලු පින් අනුමෝදන් වෙත්වා කියන අදහසිනුයි ඒ අය අද මේ ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ. පින්වතුනි, අනුන්ගේ පව්වලට හූ මිටි තියන්න එපා කියලා කියන්නේ ඇයි? අතීතයේ මෙන්න මෙහෙම සිදුවීමක් සිද්ධ වුණා. අතීතය කියලා කිව්වේ මේ මහා භද්‍ර කල්පයේ තිලෝගුරු කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තමයි මේක උනේ. මේ සිදුවීම වෙද්දී බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා කාශ්‍යප තථාගතයන් වහන්සේගේ ධාතු සෑයක් තිබුණා, රන් සෑය කියලා. ඒක හරීම ලස්සන මතු පිට ගඩොල රත්තරන් පාටින් කරවලා තිබුණු එක. ඒ නිසා මේකට කිව්වේ රන් සෑය, ස්වර්ණ සෑය කියලා. ඒ කාලේ එක ස්වාමි භාර්යා ජෝඩුවක්, තරුණ යුවලක් මේ සෑය වඳින අදහසකින් දුර ඉඳලා පිටත් වුණා. මේ අය කරත් එක නැගලා නොයේ කැවිලි පෙවිලි ආදියත් අරගෙන අර ගමනේදී අතරමඟදී වමනා කරන දේවලුත් අරගෙන දැන් සෑය වඳින්න තමයි මේගොල්ලෝ මේ එන්නේ. මෙහෙම එමින් ඉද්දී මේ දෙන්න විවාහ වෙලා තරුණම වයසේ දෙන්න බොහොම ප්‍රේමයෙන්
වෙලී ඉන්න කාලේ මේ එනකොට අතරමඟදී මේ දෙන්නාට දැක ගන්න ලැබුණා බොහෝම සංවරව එක භික්ෂුන් වහන්සේ නමක් පාරේ පිණ්ඩපාතේ වඩිනවා. අර ගෑනු ළමයා තමන්ගේ ස්වාමි පුරුෂයාට තරුණ බිරිඳ කියනවා අනේ ස්වාමීනි අර බලන්ටකෝ ලස්සන ඒ වැඩම කරන හැටි. අනේ උන්වහන්සේගේ තියෙන සංවරකම උන්වහන්සේලා ඔහොම ඔය සතුටින් ඉන්නේ අපි වගේ මේ කාමයෙන් සතුට වෙලා නෙවෙයි ස්වාමී. ඉතින් අපිට පුළුවන් නම් ඒ උත්තමයන්ට දන් ටිකක්වත් පූජා කරගන්න ඒක අපිට ආශිර්වාදයක් නේ. අනේ ඒ නිසා අපේ ගාව තියෙන ওই කැවිලි ටිකෙන් මොනවා හරි ටිකක් පූජා කරමුකෝ. එතකොට මේ ස්වාමි පුරුෂයා තරුණ මේ සැමියා ගෙල්කාරයාට කිව්වා කරත්තේ නවත්තපන් කියලා. කරත්තේ නැවැත්තුවා. දෙන්නාම බැහැලා ගිහිල්ලා දෙන්නා ළඟ තිබුණු කැවිලි වගේක් මේ ස්වාමීන් වහන්සේට පූජා කළා. මේ රහතන් වහන්සේ නම. විශේෂ ඥාන තිබුණු රහතන් වහන්සේ නමක්. මේක පූජා කරලා මේ දෙන්නාම එකම පැතුමක් කරනවා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරගෙන නිවිලා සැනසීලා ඉන්නවා නම් ස්වාමීනි අපටත් ඒ ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාව කළා. දැන් පැතුම කරලා මේ දෙන්න වඳිනකොට අර රහතන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් දකිනවා මේ දෙදෙනාගේ පැතුම නුදුරු අනාගතේම සඵල වෙනවා. වැඩි කාලයක් යන්නේ. වැඩි කල නොගෙස්ම මේ අයගේ පුණ්‍ය ප්‍රාර්ථනාව සඵල වෙනවා. ඒ දකිනකොට අර රහතන් වහන්සේට යාන්තමට දසන් පේන විදිහට සිනහවක් පහළ වුණා. ඒ සිනහව පහළ වෙන වෙලාවේ අර කාන්තාව ඔළුව උස්සලා බැලුවා. බලද්දි මේ ස්වාමීන් වහන්සේ hina වෙන බව දැක්කා. ඊට පස්සේ ආපහු මේ දානේ පූජා කරලා පිටත් වෙලා කරත්තෙට ගිහිල්ලා කරත්තේ වාඩි වුණාට පස්සේ මේ ගෑනු ළමයා එහෙම නැත්නම් මේ තරුණ බිරිඳ තමන්ගේ තරුණ ස්වාමි පුරුෂයාගේ අතින් අල්ලගෙන කිව්වා මේ ඔයා දන්නවද අර ස්වාමීන් වහන්සේ දානේ පූජා කරාට පස්සේ හරි අමුතු විදිහට hina වුණානේ. ඒ ස්වාමීන් වහන්සේට විහිළු වගේ. සමහරවිට මහාන වෙන්න කලින් පිණුම් කාර්යයේද කවුද දන්නේ නේ කියලා කිව්වා. මේ වචනේ කියපු ගමන් තමන්ගේ ආදරණීය බිරිඳනේ මේ කියන්නේ. තමුන්නේ පෙම්වතියනේ කියන්නේ. ඒකත් ඉතින් එහෙම වෙන්න පුළුවන් නේද සොඳුරී කියලා මේ දෙන්න මේකට hina වුණා. අර අරහත් උත්තමයන් වහන්සේට පිණුම් කාර්යය කියලා වචනයක් හදලා දෙන්න එකට එකතු වෙලා hina වුණා. දැන් මේ වචනේ හැදුවේ කවුද? ඒ හිත උපන්නේ. ඒ හිත උපන්නේ අර බිරිඳට. ඒකට හූමිටිය තිබුණා ස්වාමි පුරුෂයා. හූමිටිය තිබු එකේ විපාකේ බලන්න කැරකෙවිලා එන හැටි මේ දෙදෙනාම මරණින් මත්තේ යම් උපත්වල ඉඳලා යලිත් වතාවක් තිලෝගුරු ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන මේ මහා භද්‍රකල්පයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ක්ව පැවති යුගයේ මේ දෙදෙනාම උපදිනවා දඹදිව. බුදුවරු පහළ වෙන භූමියේම උපන්න හේතුව මොකද මේ අයට පැතුමක් තියෙනවා. අපිට ධර්ම අවබෝධ කරගන්න ලැබේවා. ඒ උදෙසා මේගොල්ලෝ පින් කරාය. ඒ නිසා ඒ පුණ්‍ය සංස්කාර ධර්මයන් විසින් මේගොල්ලෝගේ පරිසරය හැදුවා. හැදුවාට මොකද අර කාන්තාව ඇය මේ ජීවිතේ ස්ත්‍රියක්. ඇය උපදින්නේ දක්ෂ සර්කස් කාරයෙකුට දාව. ඊටාම පොඩි වයසේදීම ඇය සර්කස් වල අති දක්ෂ කෙනෙක්. ඇය ගොඩක්ම දක්ෂ පිණුම් ගහන්න. පිණුම් කාර්යයක්. සර්කස් වල හරියට එහෙට මෙහෙට පැන පිණුම් ගහන කෙනෙක් මෙයා. ප්‍රසිද්ධ වුණා ගොඩාක් මේ සර්කස් කණ්ඩායම. මේ සර්කස් කණ්ඩායම සුළුපටු එකක් නෙවෙයි 500 දෙනෙක් හිටියා. මේ සර්කස් කාරයෝ මගධ ජනපදයේ තමයි වාසය කළේ. අවුරුද්දකට හෝ 6 මාසයකට වතාවක් ඒ කාලේ ප්‍රධානතම නගරයක් වෙච්ච රජගහ නුවරට එනවා. රජගහ නුවර සතියක විතර සර්කස් සංදර්ශනයක් පවත්වනවා. එතකොට මේගොල්ලන්ට ගොඩාක් ලාභ ලැබෙනවා. මේගොල්ලන්ගේ සර්කස් බලන්න මිනිස්සු මේ ඇඳන් උඩ ඇඳන් තියලා එහෙම සකස් කර ගන්නවා කියන විශේෂ වේදිකා. අර අනිත් මිනිස්සු මේ පිරුණාට පස්සේ පේන්නේ නැති වෙන හින්දා පිටිපස්සෙන් උස්සලා ඇඳන් උඩ ඇඳන් තියලා බැඳ ගන්නවා. ඒව උඩ නැගගෙන තමයි මිනිස්සු
සර්කස් බලලා තියෙන්නේ. ඉතින් මේ සර්කස් කණ්ඩායමේ සර්කස් බලන්න ඒ නගරේ රජගහ නුවර හිටපු උග්ගසේන කියලා තරුණ සිටු පුත්‍රයෙක් යාළුවොත් එක්ක ආවා. බොහෝම ධනවත් සිටු පවුලක එකම පුතා. මෙයාත් ආවා සර්කස් බලන්න. සර්කස් බලන්න ඇවිල්ලා ඉතින් ඒකේ තිබුණ නොයෙක් සර්කස් බලලා අප්පුඩි ගහලා සතුටු වෙවි හිටියා. මෙහෙම ඉදිද්දී මෙන්න සර්කස් සංදර්ශනයේ විශේෂ කොටසක් ආරම්භ වුණා. ඒ තමයි පිනුම්කාරියගේ පිනුම්. පිනුම්කාරියගේ පිනුම් ටික පටන් ගන්නකොට විදුලියක් කෙටුවා වගේ මේ උග්ගසේනගේ හිත පිනුම්කාරිය දිහාටම පිහිටියා. දැන් පිනුම්කාරිය එහෙට මෙහෙට පයින් එක මෙයාට හරියට ලස්සන පුළුම් රොදක් එහෙට මෙහෙට විසි වෙනවා වගේ පේන්නේ. සුරංගනාවියක් මේ අත යනවා වගේ මෙයාට පේනවා. සම්පූර්ණයෙන් වසඟ වුණා. මුළු සර්කස් සංදර්ශනයේ වෙන කිසිවක් පෙවුන්නේ නැහැ. සර්කස් කාරි විතරක් පෙවුණා. අනේ ඒ සර්කස් එක ඉවර වුණා. ඉවරෙච්ච ගමන් පිනුම්කාරි නොපෙනී ගියා. තිරෙන් පස්සට ගියා. දැන් උග්ගසේනට වාව ගන්න බෑ. ඒ සර්කස් මේ සංදර්ශනයේ හිටපු පිනුම්කාරිය මට නොලැබුණොතින් මම මැරෙනවා කියලා හිතාගෙන ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා සම්පූර්ණයෙන් ඇඳේ වැතිරිලා දැන් කෑම බීම ගන්නෑ. අම්මට තේරුණා මොකක් හරි මේකේ ලොකු අරුබුදයක් හටගෙන. අම්මා ළඟට ඇවිල්ලා මේ උග්ගසේනගේ පිට අතගගා කිව්වා ඇයි පුතේ ඔයා සර්කස් බලන්න ගිහිල්ලා සර්කස් සංදර්ශනයෙන් සතුටුුනේ නැද්ද? මොකක් හරි හිතරි දෙන දෙයක් වුණාද? මොකද්ද මගේ පුතාට උනේ? එතකොට කිව්වා අම්මේ මං කන්නේත් නෑ බොන්නේත් නෑ මට මේ ජීවිතෙන් වැඩකුත් නෑ මං කැමති මැරිලා යනවට. එතකොට අම්මා කිව්වා අනේ පුතේ එහෙම කියන්න එපා. මොකක්ද ඔයාට උනේ? කාගෙන් හරි වැරද්දක් වුණාද? එහෙම නැත්නම් ඔය සර්කස් සංදර්ශනයට ඇවිල්ලා හිටපු කවුරු හරි සිටු දුවකට හිත ගියාවද්ද? දැන් තරුණ පුතානේ. අම්මා ඇහුවා තරුණගේ මේ සිටු කුමාරියකටවත් හිත ගියාද? එතන අම්මලා බලාපොරොත්තුෙන් හිටියා මේ තරුණයා Tamanට ගැළපෙන විදිහේ ගෑනු ළමෙක් හොයා ගනීවි කියලා. ඒ හින්දා එහෙම ඇහුවේ. එතකොට මේ උග්ගසේන කියනවා නෑ එහෙම එකක් නෙමෙයි. මගේ නළලේ බඹා කෙටු සහකාරී මට හම වුණා. එයා හැබැයි සිටු කුමාරිකාවක් නම් නෙමෙයි. කවුද හැබැයිට සිටු කුමාරිකාවක් නෙමෙයි නම් කියලා ඇහුවා. එතකොට කියනවා එයා අර සර්කස් සංදර්ශනයේ ඉන්න පිනුම්කාරී. මට ඒ පිනුම්කාරීට හිත ගියා කිව්වා. අම්මයි තාත්තයි දෙන්න හොද්දටම දොස්පරොස් කිව්වත් උග්ගසේනගේ හිත හදන්න බැරුව ගියා. උග්ගසේන කියනවා එහෙම කොහොමද? මං නොවැ බඳින්නේ. බැඳලා මං නොවැ ජීවත් වෙන්න තියෙන්නේ. මං කැමති කෙනා බැඳගන්නේ නැතුව මං කොහොමද මගේ ජීවිතය ගත කරන්නේ? දැන් මෙහෙම කියලා නොයේ කරඬු. අවසානයේ අම්මට තාත්තට දෙන්නට මේ සිද්ධ වුණා. උග්ගසේනට අර පිනුම්කාරියව බඳලා දෙන්න. දැන් පිනුම්කාරියව ගෙන්නලා මේ සිටුතුමා මේ ගැන කතා කළා. අර සර්කස් කාර්යයත් සල්ලි භාගේ නැති මිනිහෙකුත් නෙමෙයිනේ. මොකද ඒ තැන්වල සර්කස් පෙන්න ධනෙ හොයනවනේ. මේ සර්කස් කාර්යය කැමති වුණා උග්ගසේනට තමන්ගේ දුව විවාහ කරලා දෙන්න. හැබැයි එක තීන්දුවකට. ඒ තමයි මේ පිනුම්කාරියව මෙහි නවත්තන්නේ. අපි ඒ තැන සර්කස් පෙන්වන්න යනකොට මෙයාත් අපිත් එක්ක යන්න ඕනේ. ඒ නිසා ඔබේ පුතා කැමති නම් සර්කස් කණ්ඩායමට එකතු වෙන්න කිව්වා. සර්කස් කණ්ඩායමට එකතු වෙලා ඉතින් අපේ ওই මොන හරි වැඩක් කරන්න බැරියේ. ඒ මොනවා හරි කටයුත්තක් කරගෙන ඔහුට ජීවත් වෙන්න කිව්වා. විවාහයට මගේ අකමැත්තක් නැහැ කිව්වා. මේ වචනේ කියනකොට උග්ගසේනත් එහා පැත්තේ අහගෙන ඉන්නවා. උග්ගසේන කිව්වා මට මේ සිටු මන්දිරේ එක සැපයකින්වත් වැඩන්නේ. මට මගේ ඥාතියින්කින් වැඩන්නේ. මට ඕනේ පිනුම්කාරියව. මං ඈත් එක්ක විවාහ වෙනවා. විවාහ වෙලා මං සර්කස් කණ්ඩායමට එකතු වෙනවා. අම්මට තාත්තට කර කියා ගන්න දෙයක් නෑ. නවත්තන්න විදිහකුත් නෑ. ඇයි අම්මයි තාත්තා දෙන්න දන්නේ නෑ මේ වැඩ කරන්නේ කර්මයක් කියලා. අවසානයේ උග්ගසේන මහා සිටු සම්පත් අත්හැර නිකන් සර්කස් කණ්ඩායමකට බැඳුණා. මෙයාට සර්කස් බෑ. මෙයා කරන්නේ සර්කස් කණ්ඩායමේ ඉතින් ඔය
එහෙට මෙහෙට අරගෙන යනකොට ඒ තියෙන බඩු මුට්ටු අදින එක, සර්කස් කාර්යයන්ගේ ඇඳුම් පැළඳුම් අදින එක, මේවා තමයි මෙයා කළේ. සර්කස් පෙන්වන්නට එන ඒ ශාලාව සුද්ධ කරන එක, මේවා කර කර ඉතින් විවාහ ජීවිතය ගත කළා. විවාහ ජීවිතය ගත කරනකොට උග්ගසේනගේ බිරිඳට, පිණුම්කාරීට දරුවෙක් ලැබුණා. මේ දරුවා ලැබුණාට පස්සේ මේ පිණුම්කාරී දැන් ඉතින් අර දරුවා ලැබුණාත් එක්ක පොඩ්ඩක් මේ පිණුම්කාරියගේ ඒ තිබුණු ආදර සම්බන්ධතාවය දැන් චුට්ටක් දුරස් වෙලා. දැන් ඇය තමන්ගේ ස්වාමි පුරුෂයාට නොයෙක් ආකාරයෙන් හිත රිදෙන වචන කියන්න පටන් ගත්තා. ඇය උග්ගසේනගේ දරුවාව මේ නලවන්නේ මොනවත් බැරි මිනිසයාගේ පුතා නැලවියන් කියනවා. දරුවා අඬන වෙලාවට අනේ මේ පිණුමක්වත් ගහගන්න බැරි මිනිහාගේ පුතා නැලවියන් කියනවා. ඒ කිව්වහම උග්ගසේනට මේ වැහෙනවා. උග්ගසේන කල්පනා කළා මෙයාගේ මේ පිණුම හින්දානේ මෙච්චර ගණන් උස්සන්නේ. හරි. මාත් පුරුදු වෙනවා පිණුම් ගහන්න. උග්ගසේන තමන්ගේ මාමණ්ඩි ළඟට ගිහින් කිව්වා මට පිණුම් ගහන්න පුරුදු වෙන්න ඕන. මං මොනවා කරලා හරි පුරුදු වෙනවා. අන්තිමේ උග්ගසේන පිණුම් ගහන්න පුරුදු වුණා. කොච්චර පිණුම් ගැහිල්ලද කියන්නේ මෙච්චර කාලයක් පිණුම් ගහපු පිණුම්කාරියගේ පිණුම ඉක්මවා ගියා. උග්ගසේන තමයි දැන් අතිශය දක්ෂයා. ඒ කාලේ හරියට ප්‍රසිද්ධ වෙලා තියෙනවා පින්වතුනි උග්ගසේනගේ පිණුම්. උග්ගසේන යම් තැනකට එනවා කියලා ආරංචි වුණොත් එහෙම මිනිස්සු යොදුන් ගාණක් පිරෙනවා කියනවා. උග්ගසේනගේ පිණුම් බලන්න. මොකද මේ පිණුම හරි මාරාන්තිකයි. මෙයා පිණුම ගහන්නේ උස උණ ගහක් හිටවනවා. මේ උණ ගහ හිටවලා උණ ගහේ මුදුනට නැගලා උණ ගහ මුදුනේ සමබරව මෙයා හිට ගන්නවා. ඉතින් උණ ගහක් මුදුනේ සමබරව හිට ගන්නවා කියන එකත් අමාරු වැඩන්නේ. ඒ උඩ හොඳට සම්බරව හිට ගන්න තරම් හොඳට හිත එකඟ කරන්න මෙයාට පුළුවන්. බය නැතුව හිට ගන්නවා. හිටගෙන මේ උණ ගහ මුදුනේදී සමහර වෙලාවට අහසේ කරණම් 4 5 එක දිගට ගහලා හරියටම අර උණ ගහ උඩ හිට ගන්නවා. එතකොට මේ උග්ගසේනට තිබුණු විශේෂ දක්ෂතාවය. බලන්න පින්වතුනි අර හූමිටි තැබිල්ලක් අරගෙන ගියපු තැනනේ. එදා මේ පිණුම්කාරියගේ වචනයට හූමිටි තිබ්බාද අවසානයේ Tamanට පිණුමක් බවට පත් කරගන්න සිද්ධ වුණා මුළු ජීවිතේම. ඉතින් ඒ දෙන්නාට වෙන ප්‍රාර්ථනාවක් තිබ්බේ එක සෑහෙන යහපතක් වුණා. සෑහෙන යහපතක් වුණා. දැන් උග්ගසේන මේ පිණුම නිසා ආඩම්බර වෙලා ඉන්නේ. උග්ගසේන දැන් තමන්ගේ පිණුම්කාරියව ගණන් ගන්නෑ. දැන් උග්ගසේනට තමයි ඔක්කොම ලාභ සත්කාර ඒවා ලැබෙන්නේ. දවසක් රජගහ නුවර ওই විදිහට පිණුම් සංදර්ශනයක් සූදානම් වුණා. හැමතැනම බෙර ගැස්සුවා උග්ගසේනගේ පිණුම් බලන්න කැමති ඈයෝ පැමිණියල්ලා කියලා. එතකොට උග්ගසේනගේ පිණුම් බැලීම පිණිස මහා ජනකාය රැස් වුණා. එදා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ හිමිදිරියේම මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ දකිනවා. එසේ බලනකොට මහා පින් තියෙන උග්ගසේනව හසු වුණා. උග්ගසේනට පින තියෙන නිසා බුදුන් එතට උග්ගසේනව හසු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කරුණා නේත්‍රයට හසු වෙන්නේ පින් තියෙන අයව. සංසාර ගමනේ පින් රැස් කරලා පුණ්‍ය ප්‍රාර්ථනාවෙන් යුක්තව ඉන්න අය, ගුණ පුරපු අය බුදුරජාණන් වහන්සේගේ කරුණා නේත්‍රයට හසු වෙනවා. දැන් මේ අය කාශ්‍යප බුද්ධ කාලේ සංඝයාට දානි පූජා කරලා ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ රන් සෑය වැඳලා පින් රැස් කරගත් අයනේ. ඒ පුණ්‍ය ශක්තියයි අර පුණ්‍ය ප්‍රාර්ථනාවයි එක්ක බුදු ඇසට පෙවුණා. බුදුරජාණන් වහන්සේ එදා අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තවත් භික්ෂු සංඝයාත් පිරිවරාගෙන රජගහ නුවරට පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාත දාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කළේ මේ උග්ගසේන සර්කස් පෙන්වන තැනට. මේ පෙන්වන තැනට එනකොට මිනිස්සු උග්ගසේනගේ සර්කස් දැකීම පිණිස එකතු වෙලා. උග්ගසේන අර උණ ගහ උඩට නැගලා දැන් මේ උණ ගහ මැත්තේ හොඳට කය සමබර කරනවා. දැන් මිනිසුන්ට පුදුමයි. උණ ගහ මුදුනේ මෙයා සමබරව ඉන්නවා. මිනිස්සු ඔල්වල සම්දිනවා නොයෙක් දේ තිබුණා. එකපාර මිනිසු නිහඬ වුණා.
නිහඬ වුණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කරපු නිසා. එතකොට උග්ගසේන පහළ බලනවා බලද්දි Tamanට ප්‍රතිචාර මොකුත් නැහැ. මොකද්ද හේතුව? බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයායි වැඩම කරලා. උග්ගසේනගේ හිතට දුකක් හටගත්තා. අයියෝ මේ භාග්‍යතුන් වහන්සේ මේ වෙලෙම වැඩියනේ. මේ මිනිස්සු මගේ සර්කස් බලන් ඉද්දි. හිතට දුක හිතනකොට භාග්‍යතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කියනවා මොග්ගල්ලානේ නුඹ උග්ගසේනට ඇහෙන විදිහට කියන්ට පිනුම ගහන්නටය කියලා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ උග්ගසේනට ඇහෙන විදිහට ඒක එරදියක්. උග්ගසේන ඉහළන ඉන්නේ. නමුත් උග්ගසේනට ඇහෙන විදිහට මුගලන් මහරහතන් වහන්සේ මේ වචනයක් කියනවා උග්ගසේන පුත්‍රය ඔබේ ඔය පිනුම දකින්ට සම්බුදු රජාණෝද වැඩම කර සිටි. ඒ නිසා පුත්‍රේ ගහන්න පිනුම කිව්වා. උග්ගසේනට දැන් හරි සතුටුයි. මගේ පිනුම් දකින්න භාග්‍යතුන් වහන්සේත් වැඩම කරලා නොවේ කියලා අප්‍රමාණ සතුටකින් වෙනදාට වඩා හොඳට හිතත් එකඟ කරගෙන වෙනදාටත් වඩා තද කැරණුමක් ගහන්නේ මේ කියලා හිතලා උග්ගසේන සම්පූර්ණයෙන් පිනුමට අවධානය යොමු කළා. ඔන්න උග්ගසේන තමන්ගේ උණගසින් කකුල් දෙක ඉවත් කරලා ඉහළ අහසට නික්මුණා. දැන් කැරණුමේ තමයි මෙයා ඉන්නේ. මේ කැරණුමේ ඉන්නකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උග්ගසේනර විතරක් ඇහෙන විදිහට ලස්සන ගාතාවක් වදාලා. පුදුමයි බින්ගතුනේ ශාස්ත්‍රුන් වහන්සේ දමනය කරපු විදිහ නම්. දැන් උග්ගසේනගේ හිත පිනුමටම අවධානය යොමු වෙලා වෙන කිසිම පරිබාහිර දෙයකට අවධානයක් නැතුව එකම ඉලක්කයට අවධානය තියනකොට බුදුරජාණන් වහන්සේ මේ ඉලක්කයේ තියෙන තැනටම ධර්ම දේශනා කළා. මුංච පුරේ මුංච පච්චතු මජ්ජේ මුංච භවස්ස පාරගු සම්බත් විමුත්ත මානසෝ න පුනජාති ජරං උපේහිසි. අත්හැර දමව අනාගත ලොව අතීතය අත්හරිනු එලෙසින් අත්හරිනු මේ මොහොතද යාගනු භවෙන් එතරට හැමතැනින් මිදී ගිය සිතින් ආයමත් නොයනු කිසි දින ඉපදෙන මැරෙන මෙලොවට. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරනකොට අසිරිය බලන්න. කොයිතරම් ආශ්චර්යමත්ද කියන්නේ. උග්ගසේනට කැරණුමත් එක්කම පිනුමත් එක්කම මේක තේරුණානේ. අතීතයේ යම්තා ක්ලේශයක්ද අත්හැරලා දාන්නට අනාගතයට කෙලෙස් හැදෙන්න ඉඩ තියන්න එපා. වර්තමානයේ කෙලෙස් වලින් සතුටු වෙන්නත් එපා. ඔය ඔක්කොම අත්හැරියොත් උග්ගසේන නුඹට සැපසේ ඉන්න පුළුවන්. ඒ නිසා මේ ජාති ජරා මරණ වලින් පිරිච්ච ලොවට පැමිණෙන්න එපා. මේ ගාථාව අවසන් වෙනකොට උග්ගසේනයන්ගේ පිනුමුත් අවසන් වුණා. උග්ගසේනයන්ගේ සංසාර ගමනේ දුක්ඛිත සසර කතාවත් එතනින් නිමා වුණා. රහතන් වහන්සේ නමක් විදිහට හිටගත්තේ. හරි පුදුම සහගතයි පින්වතුනි. රහතන් වහන්සේ නම බවට පත් වෙලා තමයි උග්ගසේනියන් අර උණගස මුදුනේ යලි හිටගන්නේ. ඊට පස්සේ හිම්ම තමන්ගේ එරුදි බලයෙන්ම උණගසින් බහින්න නැතුව අහසේ ඉඳලා පොළොවට පාත් වුණා. භාග්‍යතුන් වහන්සේ ඒහි බික්කු කියලා කතා කරනකොට පින්වත් භික්ෂුව මෙහි එන්න කියලා කතා කරනකොට සම්පූර්ණයෙන් ගිහි වස්ත්‍ර අතුරුදහන් වුණා. පැවිදි බවට පත් වුණා. උග්ගසේනට සිදුවෙච්ච මේ පරිවර්තනේ අර උග්ගසේනගේ විවාහක බිරිඳ පිනුම්කාරීට අහන්න ලැබුණා. ඇයටත් ගොඩාක් බුද්ධ ශාසනය ගැන හිත පැහැදුනා. පස්සේ කාලෙක ඇයත් පැවිදි භාවයට පත් වෙලා නිකලෙස් භික්ෂුණියක් බවට පත් වුණා. ඒකට බලන්න හූමිටියක් සෑහෙන දුරක් ගියා. නමුත් දෙන්නාම පිනක් රැස් කරලා ඒ පින අනුමෝදන් වෙච්ච නිසානේ. ඒ පිනෙන් පිහිට සලසාගත්ත නිසා අවසානයේ රැකවරණය සැලසුණා. ඒ හින්දා පිංගුතුනේ පින රැස් කර ගැනීමේ වටිනාකම ගැන තේරුම් ගන්න. ඊළඟ එක තමයි ඉතින්
මේ අනුන්ගේ පව්වලට හූ මිට්ටකින් හරි සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඒක හරි භයානකයි කියලා තේරුම් ගන්න. එදා ඒ දින්නට අර මේ පුංචි වචනයක් එහෙ මෙහෙ වෙලා ඒකත් එක්ක සම්බන්ධ වීමනේ ඔච්චර දුරක් කතන්දරේ අරගෙන ආවේ. අපි හිතමු ඊට වඩා භයංකාර එකකට මිනිස්සෙක් සම්බන්ධ වුණා. ඒ මනුස්සයාට ඒක කොච්චර නස්පැත්තියක් වෙයිදනේ. දැන් අපි අහලා තියෙනවානේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට මීපැණි පූජා කළා සහෝදරයෝ 3 දෙනෙක්. ඒ සහෝදරයෝ 3 දෙනාගෙන් මීපැණි පිදූ කෙනා පැතුවා මට මේ මීපැණි පූජාවේ අනුහස් බෙලෙන් දඹදිවටම රජ වෙන්න ලැබේවා. ධර්මාශෝක අධිරාජයා නමින් රජ වුණා. ඊළඟ එක්කෙනා ඒ පසේ බුදුරජාණන් වහන්සේට දානේ පූජා කිරීම ගැන නොසැදුටු සිතක් ඇති කරගෙන මේ පසේ බුදුරජාණන් වහන්සේට වචනකින් ගැරහුවා ඔය කොහේ හරි යන සැඩොලෙකුටද දන්නේ ඔහි මීපැණි ටික පූජා කළේ. සැඩොල් වාදයක් පසේ බුදුරජාණන් වහන්සේගේ චරිතයට එක්කලා. ඒකට සමාව ගත්තේ නෑ. ඒකට සමාව ගත්තේ නෑ. පස්සේ තේරුණ මොහොතේ හිතුවේ අනේ එහෙනම් ඒ උත්තරමය අවබෝධ කරපු යම් ධර්මයක් ඇද්ද? මටත් ඒ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. එහෙම තමයි හිත පැහැදුවේ. සමාව ගත්තේ නෑ. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ බවට පත් වෙනවා. සැඩොල් ගෙදරකනේ උපන්නේ. අර වචනේ. සමා කරගත්තේ නැති වචනේ. තව සහෝදරෙක් හිටියනේ. එයා කිව්වා ඔය කවුරු හරි නිකං ශ්‍රමණේකට නොබෝය දාන ටික පූජා කරලා තියෙන මේ පැණ ටික ඔయిత හොඳයි. ඔය ශ්‍රමණයාව අල්ලලා මුහුදෙන් එතරට වීසිකනාන. එහෙම කිව්වා. ආන්න ඒ කෙනා දඹදිවෙන් මුහුදෙන් එතෙර දඹදිව ඉඳලා ගත්තොත් එහෙම දඹදිව මුහුදෙන් එතෙර ලංකා භූමිය උපන්නා දෙවන පෑතිස් රජු. බලන්න සංසාර ගමනේ ස්වභාවය. ඉතින් ඒ නිසා සසර ගමනේ යනකොට අපේ සිත, කය, වචනය කොච්චරනම් අපි රැක්ක යුතුද? ඉතින් මේවා බුදුබණ පදයකින් අහනවා මිසක් පින්වතුනි සාමාන්‍ය ලෝකේ අපිට මෙහෙම ඉගෙන ගන්න ලැබෙන්නේ නෑනේ. මේ සිත, කය, වචනේ මෙහෙම රැක්ක යුතුයි, රැක්කේ නැත්තම් මහා අනතුරක් තියෙනවා කියලා. ඒ නිසා ශාසනයක් මුණ ගැහිම ගැන ගොඩාක් සතුටු වෙන්න ඕනේ. ඉතින් සැවැන් නුවර තවත් එක සිදුවීමක් වුණා. ඒක උනේ පින්වතුනි මෙහෙම. එක තරුණයෙක් බොහොම ශ්‍රද්ධාවෙන් මහාන වෙලා හොඳට ධර්ම ඉගෙන ගත්තා. ධර්ම ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දහම් පද හොඳට මතක තියාගෙන බණ කියන්න පටන් ගන්නකොට මේ භික්ෂුන් වහන්සේ ප්‍රසිද්ධ වුණා. ඒ භික්ෂුවගේ දහම් කතා ශෛලිය මිනිසුන්ගේ හිත ඇද බැඳ ගත්තා. දැන් එහෙම තියෙනවනේ නේද? එක එකිනාගේ දහම් කතා කරන ශෛලිය, එයාගේ කටහඬ. ඉතින් මේවා මිනිසුන්ගේ ප්‍රසාදයට ලක් වෙනවනේ. ඒක අද වුණත් එහෙමනේ. ඉතින් ඒ විදිහටම සිද්ධ වුණා. භික්ෂුන් වහන්සේලා හරි ආසයි මේ ස්වාමීන් වහන්සේගෙන් බණ අහන්න. ඊළඟට අනික් මිනිස්සුත් හරිම කැමති මේ ස්වාමීන් වහන්සේගෙන් බණ අහන්න. අවසානයේ මහා ජනකාය අතරේ මේ ස්වාමීන් වහන්සේ සෑහෙන්න ප්‍රසිද්ධ වෙලා ওই ප්‍රසිද්ධියත් එක්ක ඒක අම්මා කෙනෙකුට තමන්ගේ දුවව මේ ස්වාමීන් වහන්සේට විවාහ කරලා දුන්නා නම් හොඳයි කියලා හිතුවිල්ලක් හටගත්තනේ. අනේ මේ බණ කියන ස්වාමීන් වහන්සේ ගැන. මේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන කෙනෙක් නේද? අපට ජීවිතේ අර්ථය කියලා දෙනව නේද? මේවා අමතක වුණා. මේ අම්මා කල්පනා කළා මගේ දුවව මෙයාට හේතු කළා නම් හරි. ඒ අම්මා ඔකට උපායක් හදුවා. උපාය මොකද්ද? මේ ස්වාමීන් වහන්සේගේ බොහොම සමීප දායිකාවෝ බවට පත් වෙන්න කල්පනා කළා. දැන් නිතර දෙවේලේ සැවැන් නුවර ජේතවනාරාමයට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ ගැන අහනවා. මේ ස්වාමීන් වහන්සේට නිතර දානෙට ආරාධනා කරනවා, නොයේක් පිරිකර පූජා කරනවා, নানা ප්‍රකාර දේවල් වුණා මෙතන. ඉතින් දවසක් මේ ස්වාමීන් වහන්සේත් එතකොට ඒකට අහු වෙලා ගියා. මේ ස්වාමීන් වහන්සේ දැන් නිතර මේ ගෙදරට වැඩම කරනවා, දානි වළඳනවා, නිතර කතා කර කර ඉන්නවා. පස්සේ දවසක් මේ අම්මා ওই කතාව කරගෙන යන අතරේ කිව්වානේ ඉතින් අපේ මේ දුවත් ගෙට වෙනවා. මෙච්චර සම්පතුත් තියාගෙන මේ දරුවා ගෙට වෙනවා. මෙයාට ඉතින් විවාහ යෝජනා එනවා. නමුත් මං කැමති නෑ මගේ ඉන්න එකම දුවනේ. ඔය කවුරු හරි කියලා මිනිස්සුෙකුට දීලා දාන්න මං කැමති නෑ. අනේ ඉතින් ඔබ වහන්සේ වගේ කෙනෙක් මගේ දුවට ස්වාමි පුරුෂයා වෙනවා නම් අනේ මගේ දුවගේ වාසනාව. ඉතින් එව්වා එහෙම වෙයිද අපි සතුටු විදිහකට කියලා අඬන්න ගත්තා. දැන් මේ භික්ෂුව මේ
දායිකාවෝ කෙරෙහි මහා කුළුපග භාවයට පත් වෙලානේ. භික්ෂුවට කර කියා ගන්න දෙයක් නැහැ. භික්ෂුව කියන්න ගත්තා අනේ අම්මා එහෙම අඬන්න එපා. අඬන්න එපා හිත හදාගන්න. ඒ හිත හදාගන්න කියනකොට අන්න අර ගෑනු ළමයා පැත්තකින් ඉඳලා කියනවා ඉතින් හිත හදාගන්න නම් ඔයා මාව විවාහ කරගන්න වෙයි. එහෙම වුණොත් ඉතින් අපේ අම්මා හිත හදාගනී කිව්වා. අනේ මේකට අහු වුණා. මේකට අහු වෙලා දැන් හරි අසරණ වුණා මේ භික්ෂුන් වහන්සේ. හොඳටම අසරණ භාවයටපත් වෙලා මේ ගෑනු ළමයා සම්බන්ධයෙන් හිතුවිලි වලින් හිත පිරී ගියා. මං සලකලා බලන්නම් කියලා කිව්වා. කියලා පිටත් වෙලා ගියා. දැන් විහාරයට ගිහිල්ලා ඉන්න බෑ. මේකමයි හිතට නැගෙන්නේ. අවසානයේ එක දවසක් මේ ගෙදරට වැඩම කළා. ගෙදරට වැඩම කළා කිව්වා අම්මේ මං නුඹලාගේ දුවව විවාහ කරගන්න සතුටුයි. එහෙමනම් අසවල් තැනට මේ ගිහි වස්ත්‍ර ටික සරන් කමිස ටික ගෙනල්ලා තියලා තියන්නකෝ. මං විහාරයට ගිහිල්ලා ආචාර්යයන් වහන්සේලාට සිවුරු බාර දීලා මං එන්නම් කිව්වා. එහෙම කියලා මේ භික්ෂුව ආචාර්යයන් වහන්සේට සිවුරු බාර දෙන්න ගියා. ආචාර්යයන් වහන්සේට කිව්වා ස්වාමීනි මං ගිහි වෙනවා. මං ඔබ වහන්සේට මේ සිවුරු බාර දෙන්නයි. එතකොට කිව්වා ඉතින් ගිහි වෙන්න යනවා නම් අපි බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයට අරගෙන යන්. ආචාර්යයන් වහන්සේ බුද්ධිමත්. ආචාර්යයන් වහන්සේ කිව්වා ගිහි වෙන්න යනවා නම් අපි භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයට අරගෙනම ගිහි වෙමුනේ. හොඳයි එහෙනම් යන් කියලා එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට එකතු කරගෙන ගියාම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ භික්ෂුව ඔය ස්ත්‍රියව නිසා අතීතෙත් නුඹට වැරදුනා කියලා චූල ධනුග්ගහ පඬිතයන්ගේ කතාව මේ චූල ධනුග්ගහ කියලා මේ භික්ෂුව අතීත ජීවිතයක හරි දක්ෂයෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ දක්ෂයෙක් වෙලා ඉන්නකොට ඔන්න තරුණ වයසේදීම මෙයා විවාහ වුණා කාන්තාවක් එක්ක. මේ කාන්තාවත් එක්ක තනිපංගලේ මේ කැලේ යනකොට හොර කණ්ඩායමකට අහු වුණා. මේ හොර කණ්ඩායමේ හිටියා 500ක විතර මේ සෑහෙන හොරු පිරිසක්. මේ ධනුග්ගහ පඬිතුයෝ කොච්චර දක්ෂයෙක්ද කියන්නේ අර හොරු ඔක්කොම ඝාතනය කළා. අන්තිමේ ප්‍රධාන හොරා ඉතුරු වුණා. ප්‍රධාන හොරත් එක්ක කඩුවෙන් සටන් කළා. කඩුවෙන් සටන් කරනකොට මේ කඩු හරඹේ මැද කඩුව පැත්තකට වීසි වුණා. කඩුව වීසි වෙද්දී මේ චූල ධනුග්ගහ පඬිතුයෝ තමන්ගේ බිරිඳට කිව්වා සොඳුරී මට ඔය කඩුව අරගෙන දෙන්න කිව්වා. මේ රණ්ඩු අතරේ මේ කාන්තාවගේ හිත අර හොරදිටුවාට බැඳිලා තිබුණනේ. ඒ හොරදිටුවා ගැන හිත ගිහිල්ලා මේ කාන්තාව මොකද කළේ? චූල ධනුග්ගහ පඬිතයන්ට කොපුව දීලා අර හොරදිටුවාට කඩුව දුන්නා. ඒ හොරදිටුවා කඩුව අතට ගත්ත ගමන් පණ බේර ගන්න ඕන නිසා මේ ධනුග්ගහ පඬිතයන්ව කැපුවා, කපල මැරුවා. ඉතින් ඔය සිදුවීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂුව අතීත ජීවිතයක ඔය ස්ත්‍රියව තමයි ඔබට විපත ගෙනාවේ. දැන් ඒ ස්ත්‍රියවම ඔබේ උතුම් පැවිදි ජීවිතයටත් විපතට ඉන්නවා. ඒ නිසා භික්ෂුව ඔය ලාමක සංකල්පනාව අතහරින්ට ඔය ස්ත්‍රීන්ට ඇති ආසාව අත්හැරලා දාන්න ලාමක සිත උපද්දලා සිහි උපදවා ගන්නට පින්වත් භික්ෂුව කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාවන්ගෙන් අවවාද කළා. විතක්ක පමත්ති තස්ස ජන්තුනෝ තිබ්බරාගස්ස සුභානුපස්සිනෝ බියෝ තණ්හා වඩ්ඩති ඒසකෝ දල්හං කරෝති බන්ධනං. කල්පනාවට වැටුණු මිනිසා සුභ ලෙසම අරමුණු දැක තියුණු රාගය ඇතිව සිටි විට ඔහු තුල බොහෝ සෙයින් වැඩෙන්නේ තණ්හාව පමණයි. ඒ තණ්හාව ඔහුටම දරුණු බන්ධනයක් වෙයි. යම්කිසි මිනිස්සෙක් සුබ විදිහට අරමුණු අරගෙන ඒක මැත්තේම කල්පනා කර කර හිටියොත් එහෙම ඔහුට තියුණු රාගයක් හට ගන්නවා. ඒ රාගය තුලින් වැඩෙන්නේ තණ්හාව. ඒ තණ්හාවම තමයි ඊට පස්සේ යාට දරුණු බන්ධනයේ බවට පත් වෙන්නේ. දැන් මේ භික්ෂුන් වහන්සේට සම්පූර්ණයෙන්ම අර සුභාරමුණක් ඔස්සේ ස්ත්‍රියව ගැන හිතන්න ගිහිල්ලා ඒක දරුණු බන්ධනී බවට පත් වුණානේ. බුදුරජාණන් වහන්සේ යලි අවවාද කළා. විතක්ක
චක්කූප සමීචයෝ රතු අසුභං භාවයති සදා සතු ඒසකෝ ව්‍යන්ති කාහිති ඒස චෙජ්ජති මාර බන්ධනං. සරාගී කල්පනා යමෙකුන් හොඳින් සංසිඳුවාගෙන හැම කල්හි සිහි නුවණින් අසුබේහි සිත රඳවා මෙසේ මේ තණ්හාව වනසව සිඳ දමව මේ මාර බන්ධනය බුදුරජාණන් වහන්සේම අවවාද කළා. ඒ භික්ෂුව දක්ෂ වුණා. ඒ භික්ෂුන් වහන්සේ අර ස්ත්‍රියාවගේ වසඟයෙන් බේරිලා මේ සම්බුද්ධ ශාසනය තුල අචල පදයට පත් භික්ෂුවක් බවට පත් වුණා. අචල පදය කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? බුද්ධේ අවෙච්ච පසාද, බුදුරජුන් ගැන නොසෙල්විය හැකි ප්‍රසාදය. ධර්මයේ ගැන නොසෙල්විය හැකි ප්‍රසාදය, සංගරුවන ගැන නොසෙල්විය හැකි ප්‍රසාදය ඇති කරගෙන සෝතාපන්න වුණා. රැකුණා එදා. ඒ නිසා ඒ රැකවරණය ධර්මයේ තුලින් ලැබෙන රැකවරණය. ඒ රැකවරණයට පත් වුණොත් තමයි පින්වතුනි මේ සංසාර ගමනේ අපි මේ විදෝ විදෝ යන, එහෙම නැත්තම් ගැට ගැහි ගැහි යන, දැන් බලන්න ওই වගේ ගැට ගැහිලි. අද අතීත ජීවිතේකත් එකම ස්ත්‍රියාවක් අර පුරුෂයාට විනාශය ගෙනල්ලා පැවිදි වෙන ස්වාමීන් වහන්සේටත් ඒ ස්ත්‍රියම විනාශය අරගෙන එනවනේ. එකම කතාව. දැන් ඒ කතාවෙන් ඒ භික්ෂුව පැනගත්තා. ඒ භික්ෂුවට ගැලවෙන්න ලැබුණා. නමුත් මේ කතා හැදෙන ස්වභාවයෙන් අපි නිදහස් නෑ නේද? අපේ ගමන තාම යනවා. අපි නිදහස් වෙන්නේ පින්වතුනි අපිත් තෙරුවන් සරණේ පිහිටා මේ නිවන් මඟ පුරුදු කරන්න පටන් ගත්තොන්නේ. එතකන් අපට නිදහසක් ඇති වෙන්නේ නැහැ. නිදහස් වෙච්ච මුනිවරුණන් සැපසේ වැඩ වාසය කළා. සැපසීම වැඩ වාසය කළා. ඒක හොඳට තේරෙනවා මේ ධම්මපදයේ තණ්හා වර්ගයේ ඊළඟ ගාථා දෙකට පසුබිම් වෙච්ච සිදුවීම බලනකොට. ඒක උනේ මෙහිම පින්වතුනි දවසක් සෙවන් නුවර ජේතවනාරාමේ දුර ඈතක ඉඳලා ආගන්තුක භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් වැඩම කළා. ආගන්තුක භික්ෂුන් වහන්සේලා උපසම්පදා. ඉතින් මේ උපසම්පදා භික්ෂුන්ට කුටි දෙන්න ඕන නිසා සාමණේර ස්වාමීන් වහන්සේලාට කුටි අහිමි වෙලා ගියා. ඒ සාමණේර ස්වාමීන් වහන්සේලා අතරේ හිටියා රාහුල මහරහතන් වහන්සේ. අනේ රාහුල මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ කුටිය මනාකොට පිළියෙල කරලා සංඝයාට පූජා කරලා තමන් වහන්සේ වැඩම කළා එලිමහනට. එලිමහනේ ඔන්න එක්තරා පුංචි තැනක රාහුල ස්වාමීන් වහන්සේ සැතපුණා. ඉතින් මේ සැතපී ඉන්නකොට මාරයා දකිනවා අපේ රාහුල මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියේ එළියට වෙන්න තැනක සැතපීලා ඉන්න හැටි. ඒ දකින්නකොට මේ මාරයා, ඉතින් මාරයා කියලා කියන්නේ කෙලෙස් ගහනේ රහුවෙච්ච කෙනෙන්නේ. කෙලෙස් සහගත විදියට කල්පනා කළා. මාරයා හිතුවා හරි අපුරු දෙයක් නොවැ වෙලා තියෙන්නේ. ශ්‍රමණ ගෞතමයන්ගේ රිදෙන ඇඟිල්ලත් එළියේ සැතපී සිටි. ශ්‍රමණ ගෞතමයන්ගේ රිදෙන ඇඟිල්ලක් කියලා කිව්වේ පුත්‍රයා නිසා. දැන් මෙයා හිතුවා ඒ බන්ධනේ තමයි තාම මේ තියෙන්නේ කියලා. එළියේ සැතපී සිටි. තමන් කුටිය ඇතුළට ගිහින් සැතපී ඉන්නවා. මේ ඇඟිල්ල පීඩාවට පත් කළොතින් ශ්‍රමණ ගෞතමයන්ටත් රිදේවි. තමන් ඇතුලේ ඉද්දී මේ තමන්ගේ පුත්‍රයා එළියේ නිදාගෙන ඉඳලා කරදරයට පත් වුණා, බිහිතියට පත් වුණා කියලා ශ්‍රමණ ගෞතමයන්ට රිදේවි කියලා. මෙහෙම හිතපු මාරයා මහ බිහිසුණු ඇත්‍රාජයේගේ වේශයක් ගත්තා. අර කළුවරේම බිම සැතපී සිටින අපේ රාහුල මහරහතන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. උන්වහන්සේගේ සිරුර මත සොඬ වෙලා තිබ්බා. උන්වහන්සේගේ ඇඟ හෙල්ලුවා. උන්වහන්සේ අවදි වෙනකොටම දෙදරුම් කණ්ඩ කුංචනාදයක් කළා. එතකොට මේ ඔක්කොම දේවල් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බලනවා. ඒක දකිනවා. රාහුල මහරහතන් වහන්සේ තුල සුළු කම්පනයක්වත් හටගත්තේ නැහැ. ලෝමයක්වත් හෙලවෙන්නේ නැහැ නේ. රහතුන්නේ. කෙලස් නැහනේ. ඉතින් රාහුල මහරහතන් වහන්සේ දැස් විවර කරලා ආය ඇස් දෙක පියාගත්තා.
භාග්‍යතුන් වහන්සේ මාරයාට ඇහෙන්න කියනවා මාරය ඔබට වැරදීමක් උනේ. ඔයනි අద్භූත මවාපෑන් එකක් නොවේ ලක්ෂයක් පෙන්නුවත් මාගේ ශ්‍රාවක පුත්‍රයාට බයක් උපදවන්න බෑ. මාරේ නුඹ දන්නේ නෑ. මේ දරුතෙම තැති නොගන්නා කෙනෙක් මහවීරියවන්තයෙක් මහ ප්‍රඥාවන්තයෙක් නිකලස් කෙනෙක් කියලා බුදුරජාන් වහන්සේ මෙන්න මේ ගාථාව වදාලා. නිට්ඨංගතෝ අසන්තාසී වීතතන් හෝ අනංගනෝ අච්චින්දි භව සල්ලානි අන්තිමෝයං සමුස්සයෝ අමනිවන පසක් කළ රහත් මුනිදා කිසිවිට කිසිවකට තැති නොගනී තණ්හා කිසිත් නැත්තේ කෙලෙසුන් කිසිත් නැත්තේ සියලු භවහුල්හි සිඳ බිඳ දමා ඇත්තේ අවසන් සිරුරයි මේ එමුනිදු දරයින්නේ වීතතන් හෝ අනාදානෝ නිරුත්ති පද කෝවිදෝ අක්ඛරාණං සන්නිපාතං ජඤ්ඤා පුබ්බාපරානිච සවේ අන්තිම ශරීරෝ මහා පඤ්ඤෝ මහා පුරිසෝති උච්චති තණ්හාව නොමැත්තේ උපාදානද නැත්තේ බණ දහම් පැවසීමෙහි කුසලතාවද ඇත්තේ හොඳින් පෙර පසු පදද ගලපා අකුරු ගලපා බණ දෙසයි නම් සැබවින්ම ඒ රහත් මුනිතෙම අන්තිම සිරුර දරා ඇත්තේ මහා නුවණද ඇත්තේ මහා පුරුෂයෙක් යයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේ මුල් කරගෙන මාරයාට ඔය ගාථා වලින් අවවාද කළා අනුශාසනා කළා අර්ථය පෙන්වුවා. මාරයාට හොඳටම දුක හිතුණා. අපි මම මේ කරගන්න ගියපු මෝඩ වැඩක් කියලා දුකටපත් වෙලා නොපෙනී ගියා. බලන් උන්වහන්සේලා කම්පා කරන්න බෑ. අකම්පිතයි. අකම්පිත භාවයට පත් වෙන්නේ පින්වතුනි කම්පා වෙන්න හේතු වෙන්නේ කෙලෙස් මුකුත් ඒ ජීවිතවල නෑ. මේ කම්පා ඔක්කොම කෙලෙස් නිසානේ. රාගයේ තියෙන තැන කම්පාව තියෙනවා. තරහ තියෙන තැන කම්පාව තියෙනවා. ඊර්ෂ්‍යාව තියෙන තැන කම්පාව තියෙනවා. කුහකකම තියෙන තැන කම්පාව තියෙනවා. එකට එක කරන්න හිතන තැන කම්පාව තියෙනවා. බය සන්ත්‍රාසයේ මුලාව තියෙන තැන මෝහය තියෙන තැන කම්පාව තියෙනවා. ඒ කම්පා කිසිවක් නෑ මේ කෙලෙස් වලින් නිදහස් වෙච්ච මුනිවරයාට නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැනත් හිත පහදව ගන්න ඕන. අකම්පිත මුනි රජාණන් වහන්සේ මං සරණ ගියා කියලා. ධර්මයේ ගැන හිත පහදව ගන්න ඕන. කම්පාවක් නැති ජීවිතයක් උපදවන ඒ අසිරිමත් වූ සද්ධර්මී මං සරණ ගියා කියලා. රාහුල මහරහතන් වහන්සේ ආදී අකම්පිත සිත් ඇති ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නය ගැන අපි හිත පහදව ගන්න ඕන. කිසිවකට කම්පා නොවෙන මුනිවරු අපි සරණ ගියා කියලා. ඉතින් එහෙම තෙරුවන් සරණේ පිහිටලා පිංගුතුනේ තමන්ගේ හිත කය වචනේ හොඳට රැකගත්තොත් තමන්ගේ හිත කය වචනෙන් පව් සිදු නොවන විදිහට ආරක්ෂා කරගත්තොත් ඕන්න අපට රැකවරණයක් තියෙනවා. ඒ අතරේම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අනුන්ගේ පව් වලට හූමිටි තියන්නේ නැතුව ඉන්න. අනුන්ගේ පව් වලට හූමිටි තියන්න එපා. අනුන්ගේ පව්කාර දේවල් අනුමෝදන් වෙන්න යන්න එපා. අනිත් අය අවන මේ නොයෙක් නින්දා හදනකොට Taman දන්නේ නැත්නම් ඒවට හේතු යන්න එපා. අපි දකින්න හරියට අනුන් හදන නින්දා අපහාස රැලි වලට මේන් තවත් කෙනෙක් ගිහලා හේතු වෙනවා.
කවදාවත් හෙත්තු වෙන්න එපා. Taman නොදන්න දෙයක් නොදන්නා විදිහට ඉන්න. ඒකෙන් හානියක් නැහැ. ඒක ගැන හරියට ඇත්ත නැත්ත දැනගන්නේ නැතුව කිසිවකට හූමිටි තියාගෙන පටලැවිලා යන්න එපා. හරිම භයංකාරයි. ඒවා කොතනකින් කෙසේ කෙලවර වෙයිද කියලා කවුද දන්නේ? කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පව්වලට හූමිටි තියන්නේ නැතුව පිනක් දහමක් තියෙනවා නම් ඒ පින දහම තමනුත් කරගෙන ඒ පින දහම අන් අයටත් අනුමෝදන් කරලා තමනුත් අනුන් කරන පින්කම් අනුමෝදන් වෙලා මේ ජීවිතේට රැකවරණයක් හදාගන්නට උත්සුක වෙන්න ඕන. අපිට ඒ උදෙසා වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. සහම්පති බ්‍රහ්මරාජයා ගටීකාර මහා බ්‍රහ්මරාජයා ප්‍රමුඛ බ්‍රහ්මකායික සියලු දෙවියෝද සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන කොට සදෙව්ලොව වාසී සියලුම දෙවියෝද අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද මේ ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා දෙවියන්ගේ නිරන්තර රැකවරණ දෙවියෝ අපට සලසා දෙත්වා දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැමදෙනාට පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලා නිදුක්ව නිරෝගව දිගාසිරි සම්පත්තිය ලබත්වා ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා ප්‍රධාන අරමුණ ලෙස බලාපොරොත්තු වෙන පරිද්දෙන්ම මේ අද දවසට මිය පරලෝ ගොස් වසර 5ක් සම්පූර්ණ වන පින්වත් ජස්ටින් කොට් විජේවීර පියාණන් හට සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට සියලු හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඒ හැමගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් 2022 ජනවාරි මාසේ 29 වන දිනට 83 වෙනි ජන්මදිනයේ යෙදෙන පින්වත් ඉන්ද්‍රාංගනී ස්වර්ණලතා පෙරේරා මෑණියන්ට අනුමෝදන්ව මෑණියන් නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පatti ලැබෙත්වා මෑණියන්ට සුවසේ පින් රැස් කරගෙන ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පින්වත් හංසි දිනුලි විජේවීර දියණියට සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයත් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයත් පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසී ඒ දුවගේ අධ්‍යාපන කටයුතු විභාග කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දානයේ සිදු කළේ අංක 37න් ඒ විහාර මුල්ල පාර මොනරාගල යන ලිපිණේ පදිංචි පින්වත් සුජිත් රවීන්ද්‍ර විජේවීර මහත්මාත් මේ මහතාගේ පවුලේ සහෝදර සහෝදරියන් පිරිසත් ඒ වගේම පවුලේ මොනුබුරු මිනිපිරියන් සෑම සියලු දෙනාත් ඒක රාශී වෙලා ඉතින් මේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ ජීවිතවල රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී ඒ සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම දියුණුවට පත්වෙත්වා සාර්ථකත්වයට පත්වෙත්වා කරදර බාධා යම්තාක් වෙද්ද ඒ හැමදේ දුර වෙලා තමන්ගේ ජීවිත දියුණු කරගන්නට ලැබෙත්වා දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා පින්වතුන්ලගේ ජීවිතවලට පෙනෙන නොපෙනෙන යම් මේ කරදර ඇද්ද ඒ සියල්ලම දුර වෙලා සැනසille ජීවිත ගත කරන්නට අවකාශය සැලසෙත්වා ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත්
ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා සියලු දෙනාටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ මේ සුපින්වතුන්ලා සෑම සියලු දෙනාට තෙරුවන් සරණ සියලු දෙව් රැකවරණ සැලසී තවදුරටත් කලන මිතුරු ඇසුරේ සුවසේම පින් කර ගන්නට ලැබේවා සුවසේම දහමේ හැසිරෙන්න ලැබේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාටම වාසනාව ලැබෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න